උතුම් වස්සානේ සැබෑ බුදු වදනේ දහම් අමාවැස්සෙන් ඔබ සිත් සතන් නිවා සනහාලනු පිණිස ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රද්ධා භක්තිපූර්වකව පිරිනමනු ලබන මාහැගි ධර්මදානමය පින්කමකි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒක පුග්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමෝ ඒක පුග්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් මේ සදහම් දෙසුමෙහි සංවිධායකත්වයේ දායකත්වයේගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්බන්ධ සවමත් මේ දේශනාව ශ්‍රවණය කරන්නා වූ පින්වත් වූ සවමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු කායික මානසික සුවයන් නොමදව ලැබ ජීවිත ගමනේ හැම සැනසෙල්ලක් වේවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ජීවිත ගමනේ අපි කවුරුත් සොයාගෙන යන්නේ මානසික සන්තුෂ්ටියයි සැනසෙල්ලයි. ගිරිසිකර තරණය කොට මහසැවුර පරදා ආකාශයේ හඹා ගොස් ඔබ හොයන සන්තුෂ්ටියේ සැනසෙල්ල කුමක්ද කියලා දහම් ඇසින් නුවණින් හිතා බලන්න. මනසේ ඇති කරගන්නා වූ සැනසෙල්ලයි. සරල අදහසකින් ඔබට මෙනෙහි කළොත් සන්තුට්ඨි පරමං ධන උතුම්ම ධනය අවබෝධයෙන් ඇති කරගන්නා වූ මානසික තෘප්තියයි සැනසෙල්ලයි. අවබෝධයයි සඳහන් කරන්නේ කුමක්ද? එනම් ආරම්භයේදීම ගැඹුරු අදහසක් පෙන්눔 කරන්න කැමතියි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගෙම විසිර යාමෙන් ඒ ඵලය නැතිව යනවා. උපාද තිති භංග හට අරගෙන බිඳී නැතිව යනවා. පන ඇති පන නැති එන සවිඥානික අවිඥානික හැම වස්තුවකම පවතින්නේ මේ ස්වභාවයයි. ඒ නිසා සම්මත ලෝකයේ තුල මම මගේ කියමින් ඉගෙනීම රැකියාව ඔබේ අභිමත පරිදි විවාහ දරුවෝ ගේදර යුතුයකම් මේ සියල්ල සිද්ධ කරනවා. ඒත් පරමාර්ථ වශයෙන් අවබෝධයේ පවතින කුමක්ද? සියල්ල හටගත්ත වගේම නැති වෙනවා නම් මගේ මම වෙමි මගේ වශයෙන් පවතිනවා කියලා හිතින් උපාදානය කරගන්න බෑ. හිතින් දැඩිව නොගත යුතුයි කියලා හිතට දැනෙනවා. එහි අදහස කිසිවෙක් හෝ කිසිවක් කෙරෙහි
තදින් ඇලීමක් හෝ ගැටීමක් සිද්ධ නොවන ස්වභාවයයි. ධර්මානුකූල අදහසකින් ලෝභ දෝෂ මෝහ ආදී අකුසල ධර්මයන්ගේ රැස්වීම එකතු වීම බැහැර වෙලා යනවා. මෙන්න මේ ඔස්සේ හිතේ ඇතිවන සැනසෙල්ල සන්තෘෂ්ටිය උතුම්ම ධනයේ හැටියට පෙන්눔 කළා. තරුණ වයස ලං වෙනකොට දි รา ගෙන යාම අමතක කරලා තරුණ හිතට සිතුවිලි කැමැති පරිදි ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් හැබැයිම සතුට කියන දේ ඔබට නොලැබී දුක්ඛ දෝමනස්යන්ගෙන් අවසන් කරන්න වෙයි. උපත ඕනම මොහතක නිමාවක් විය හැකි බව අමතක කොට හැසිරුණොත් යම් විටක අවුරුදු 300ක් මේ කාලය තුල තියෙනවා වගේ හිතුවොත් ප්‍රකාශ කරමින් කටයුතු කළොත් ශෝක පරිදේව දුක් දුම්නස් ජීවිතයට එකතු වෙයි. ධනිය ධර්මානුකූලව උපය ගන්න ඕනේ. ඒ වුණත් ඒ ධනිය නිසා උණගුණ වෙන්න. ඒ ධනිය නිසා තව තවත් අතෘප්තිකර ආසාවෙන් මහිච්ඡතා මොනතරම් ජලයේ වැටුණත් මහ සයුරට සෑහීමක් නැහැ වගේ මේ හිතට පවතින ඉඩ දුන්නොත් ඇඳ රණින් කළ නමුත් නිින්ද යන එකක් නැහැ. නිවහනේ කාමර කීපයක් තිබුණත් ඉන්නේ දෙතුන් දෙනයි. නමුත් එක වහලක් යට නිවහනේ ඉන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මොනතරම් රසමසූලු ආහාර තිබෙනවා කියලා දැනුණත් කුසගින්න නොදෙනී යන්න පුළුවන්. බාහිර වස්තුන්ගෙන් හොයන සැප අනෝබෝධය නිසා දුක් දුම්නස් ඔස්සේ ගිනිගත් හදවතක් සිතක් වගේ දැනෙන්න පුළුවන්. එහෙත් මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍ය රත්නය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය මිනිසයන් ලෙස ඉපදුණු ජීවිත පාත්තන හැම කෙනෙකුටම එකම ආකාරයෙන් සාධාරණත්වයකින් පොදු සෙයින්ම ඒක තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවනි. මෙන්න මේ නිසා හැබෑම සන්තුෂ්ටියක් සැනසෙල්ලක් බලාපොරොත්තු වන ඔබ ලෝකයේ කොතැනක වාසය කළත් තමන්ගේ මව් රටෙන් බැහැර වෙලා මව් දෙමව්පියන්ගෙන් ඉවත්ව ඔබට දැනෙන අයුරින් හුදකලා ජීවිතයක් ගත කළත් ධර්මානුකූල අදහසකින් අපි කෙටියෙන් මෙතෙක් සඳහන් කළා වගේ ලෝකයක් ජීවිතයක් සසරත් දැක ගන්න දැනගන්න අවබෝධයට ටික ටිකවත් ගෙනෙන්න පුළුවනි නම් ඒ සන්තුෂ්ටිය පවතින්නේ මිල මුදල් මතම නොවේ කියලා. ඉඩකඩම් ගේදොර යාන වාහන මතම නොවේ කියලා. ඒ වගේම සමාජය තුල ඔබ පිළිගන්න සම්මාන ගරු සත්කාර මේවා නිසාම නොවේ කියලා වැටහෙනවා. ඒවා සතුටට උදව් කරගන්න පුළුවන්. එහෙත් හැබෑ සතුට පවතින්නේ අප මේ විස්තර කළා වගේ ඒ අවබෝධය තුලයි. ඒ උත්තරීතර සතුට නිමාවන්නට ඕනේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයනොය. ඒ අදහස පළමුවෙන්ම ඔබට ඉදිරිපත් කරලා ධර්මයේ සැනසෙල්ල ඔබට ලබන්නට මේ දේශනාව ඔස්සේ ආරාධනා කරනවා. අද දවසේ ඔබට මා පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබත් මමත් අවබෝධයෙන් සරණ ගිය සරණ යන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ලොව පහළවීම මනුෂ්‍යත්වයේ උත්තරීතර ස්වභාවය ඇති කලේ කෙසේද ඒ මගට අපි යොමු විය යුත්තේ කෙසේද යන අදහස පෙන්වා දෙන්නයි. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. එකම එක පුද්ගල රත්නයක් මේ ලෝකයේ පහළ වෙනවා. බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය. බොහෝ ජනයාට හිත පිණිස සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං දෙව් මිනිසුන්ට අර්ථය පිණිස සුව පිණිස. කතමෝ ඒක පුද්ගලෝ. ඒ උතුම් පුද්ගල රත්නය කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති. තථාගත අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, අංගුත්තර නිකායේ ඒක පුද්ගල වර්ගයේ අඩංගු මේ ධර්ම කොටහසය මේ දේශනා වෙනුවෙන් අපි ආශ්‍රය කරගන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි. තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යමි. එහෙත් ගැඹුරු අදහස තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අවබෝධයෙන්ම අනුගමනය කරන්නේ මේ. අසෘතව පෘථග්ජන ජීවිතයක් පැවැත්වුවත් මම මගේ කියලා
එහෙත් පරමාර්ථ ධර්මයේම අනුගමනය කරන්නට මා ආධ්‍යාත්මික වශයෙන් පොරොන්දු වෙනවා. ඒ තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන අදහසේ හැබෑම තේරුම වෙන්න ඕනේ. පින්වත්නි, මාවෙන් ප්‍රශ්න කළොත් බුදුහාමුදුරුවෝ නම් කවුද? බුදුහාමුදුරුවෝ නම් කවුද? ඔබේ හිතට දැනෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මව්පියන් පිළිබඳව, ගිහි කල විවාහ ජීවිතය පිළිබඳව, උන්වහන්සේගේ නාමය පිළිබඳව, ගෞතම නම් වූ පුද්ගලික නාමය පිළිබඳව හිතට දැනෙන්න පුළුවන්. එවැනි අදහසක් නෙමෙයි මේ ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නම් ධර්ම මානසිකාරයකින් අපටත් අප යම් කෙනෙකුට හඳුන්වලා දුන්නොත් රට, ජාතිය, ආගම, සංස්කෘතිය මේවායින් තොරව පොදුවේ දැක ගන්නට, දහම් ඇසෙන් හඳුනා ගන්නට පිළිතුරක් හැබෑවටම අප විසින් සපයාගත යුතු වෙනවා. ඒ පිළිතුර කුමක්ද? බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි, මහා ප්‍රඥාවයි. කරුණා සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහෙත මෝහතමං සනරාමර දේව ගරුං වන්දේ සුගතින් ගති නිමිත්තං. ඒ තමයි ඒ ගාථා රත්නයේ අදහස සිහිපත් කළොත් කරුණා සීතල හදයන්, කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති. මෝහයේ නම් වූ ලෝකයේ ඝනාන්ධකාරය ප්‍රඥාව නැමැති ආලෝකයෙන් දුරු කළා වූ. ඒ වගේම දෙවි මිනිසුන්ට පූජනීය වූ, හැම දිනාගේම ප්‍රශංසාවට හා බොහෝ අයට සුගතිය උරුම කොට දෙන ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සනරාමර දේව ගරුන් වන්දේ සුගතින් ගති නිමිත්තං. දෙවි මනුෂ්‍යයන්ට ශාස්ත්‍ර වූ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ වඳිමි, පුදමි, ඒ මඟ අනුගමනය කරමි කියන අදහස. එහෙමනම් තථාගත බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි, මහා ප්‍රඥාවයි. නැවත සඳහන් කළොත් තථාගත බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි, මහා ප්‍රඥාවයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන හැම මොහොතකම ආධ්‍යාත්මික පොරොන්දුවක් අවබෝධයෙන් තමාගේ හිත තුළ පවතින්න ඕනේ. කුමක්ද? මා ඒ මහා කරුණා ගුණය අනුගමනය කරනවා. ඒ ප්‍රඥා ගුණය අනුගමනය කරනවා. තාම බුදු හෝ රහත් නොවු බව හැබෑව. එහෙත් කල්යාණ පෝතුජන වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ මඟ අනුගමනය කරනවා කියන අදහසින් කරුණාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. මේ අදහසෙනුයි බුදුරජාණන් වහන්සේ සරණ යමි යන අදහස පෙන්눔 කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ මහා කරුණාව, මහා ප්‍රඥාව ජීවිතය තුළට එකතු කරගෙන කියලා දැන් ඔබට වැටහෙන්න ඕනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා, බුදුරජාණන් වහන්සේට හිතවන්තයි කියලා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියලා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සිවුර කොනක් අල්ලගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවර මත තබමින්ම සෙවණැල්ල ගැටෙන ස්වභාවයේ පරිසරයේ සමීපයේම සිට ගමන් කරනවා. නමුත් ඒ අය තුල සතිය නැ, අසතිය පවතින්නේ. ඇසට රූප, කනට ශබ්ද වශයෙන් අරමුණු ප්‍රියනම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. අනවබෝධය නිසා. මොකක්ද අනවබෝධය? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පණ ඇති පණ නැති හැම ඵලයක්ම විපාකයක්ම එනම් සියලු සංකත සංඛාර ධර්මයෝ ඒ හේතුන්ගේම විසිර යාමෙන් නැතුව යනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. වය ධම්මා සංඛාරා. සියලු සංස්කාරයෝ වහා නැසෙන සුළුයි. මේ බව අවබෝධ කර ගැනීම විද්‍යාවයි, අමෝහයයි. අවබෝධ නොකරගෙන ප්‍රිය අරමුණු වල ඇලෙනවා, අකමැති අරමුණු වල ගැටෙනවා. ප්‍රිය අරමුණු සිතින් හෝ අතින් ලං කරගන්න විට මගේ ලෝකය සම්පූර්ණයි කියලා යම් කෙනෙක් හිතනවා. ඒ අරමුණු ගිලිහි යනකොට, කැමැති අරමුණු ලබන්නට බැරි වෙනකොට ඇතිවන හිතේ දුක, වේදනාව, තරහවක්, වෛරයක් වෙන්න පුළුවනි. එසේ නොවේ. තථාගත බුදුරජාණන් වහන්සේ නම් ඒ මහා කරුණා ගුණේ, මහා ප්‍රඥාවෙන් පෙන්වා දුන් ආකාරයෙන් සතිය සිහිය පැවැත්වුවොත්, සම්මතයට මම මගේ කියලා පැවැත්වුවට පරම සත්‍ය වශයෙන් කිසිවක්
නේතම් මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවෙමි. නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ. මගේ වසඟේ කිසිවක් පවතින්නේ නැහැ කියලා දැනුමින් ඔබට ගිය අවබෝධයෙන් ලෝභාදී කෙලෙස් සකස් නොවෙන්න. සකස් වුණු ලෝභාදී කෙලෙසුන් සංසිඳන ආකාරයට සිත සිහිය පිහිටුවන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් අසතිය. බුදුරජාණන් වහන්සේගේ සිවුර කොනක් අල්ලගෙන තබන පියවර මත තබමින් සෙවණැල්ල පවා ගැටෙන සමීපේ ගමන් කළත් හිතවන්තයි කියලා. හැබෑවටම හිතවන්ත නැහැ. අර සතිය නැති නිසා. දැඩි ආසාව පවතිනවා. අවිජ්ජා විසම වූ ලෝභය තිබෙනවා. ඒ වගේම විකල් වූ සිහියක් පවත්න්නේ. ව්‍යාකූල වූ මනසක් පවතින්නේ. තරහ වෛරය අමනාපය නිරන්තරයෙන් සිත්ති පවතිනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට සමීප නැහැ. එනමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැන සිට යොදුන් 100ක් ඈතක සිටියත් සාමාන්‍යයෙන් වර්තමානයේ පිළිගැනීම යොදුන යනු සතපුන් 16ක්. එසේ යොදුන් 100ක් ඈතක හිටියත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් සතිය සිහිය මනාව පිහිටුවාගෙන ලෝභයෙන් නොව අලෝභයෙන් ඒ වගේම විපරීත මනසකින් නොව සම්මා සමාධියෙන් යුක්තව තරහවෙන් වෛරයෙන් අමනාපයෙන් බැහැර වෙලා මෙත්තා සහගත හිත පාත්තාගෙන කරුණාවෙන් යුතු හිතකින් අන් අයගේ දියුණුව දැක සැනසෙන්න පුළුවන් මුදිතා ගුණයෙන් යුතුව උපේක්ෂා සැප දුක් දෙකම හේතුඵල ධමයක් හැටියට අවබෝධ කරගෙන සමාහිත හිතක් ඇති කරගන්නේ නම් බුදුරජාණන් වහන්සේට සමීපයි. බුදුරජාණන් වහන්සේට හැබෑවටම ගරු කරනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ වගේම ප්‍රේමවන්තයි. ප්‍රේමවන්ත යනු රාගයේ මුසු හැඟීමක් නොව හිතවන්ත භාවයේ මෛත්‍රියෙන් සකසා දුන්නා වූ අදහස් පෙළයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ උතුම් ධර්මයේ සංඝාටි කන්න නම් වූ සූත්‍ර දේශනාවේ සඳහන්. එහෙමනම් තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ වන විට අවුරුදු 2566 වර්ෂයක් අවසන් වෙලා. ඔබට හිතෙන්නේ නැද්ද? ධර්මය අනුගමනය කරමින් අවබෝධයෙන් පිළිපැදීමෙන් දේහ කාය සම්පත්තියෙන් තථාගත බුදුරජාණන් වහන්සේ මේ පියවි දැස හා සමගින් දැක ගන්නට බැරි වුණාට ආධ්‍යාත්මික වශයෙන් දහම් ඇසින් දුටුවොත් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අප සමීපයේම වැඩ සිටිනවා කියලා. ඒ අදහසිනුයි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ඕනේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. මා ඔබට දැන් ආරාධනා කරන පළමුවෙන්ම කරුණා ගුණය යොමු වෙන්න. මහා කරුණාව නම් සල්ලුව සඳහන් කළොත් ගිහි කල තම එකම පුතු පුංචි රාහුලට වගේ සම්මා සම්බුද්ධත්වයේ ලැබීමෙන් අනතුරුව තමන් වහන්සේ මරණයටපත් කරන ගල් පෙරළූ දෙව්දත් තෙරුන්ටත් නපුරු වචනයෙන් බැනවැදුණු මාගන්දියාටත් අභූත චෝදනා කළ චින්චිමානිකාවන්ට බුදුරජාණන් වහන්සේට බැනවැදුණු පරුස වචනයෙන් අක්කෝස භාරද්වාජ බමුණත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උඩු සිවුරු ගලවා මෙසේ සිටින්නට දැයි අදන කඩය පමණක් මතින් හැසිරුණු භික්ෂුවකටත් තථාගත බුදුරජාණන් වහන්සේගේ එක හා සමාන කරුණාව සම කරුණා ගුණය එක හා සමානවම පැවතුණා. ඒ මහා කරුණා ගුණයයි. පින්වත්නි, ඔබ ගැන හිතලා බලන්න, සාමාන්‍ය අශෘතවත් පෘථග්ජන ලෝකයා ගැන හිතලා බලන්න. ඔබ මොනතරම් සඳහන් කළත් මෛත්‍රී නැත්තම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා තමාගේ අයට සමීපම තමයන්ට වැඩිපුර මෙත්තා කරුණා යොමු වෙන්න පුළුවන්. දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යාව වශයෙන්. ඒ විතරක් නෙමෙයි, ඔබට ලේ ඥාතිකමක් නැති වුණත් අන් අයෙක් කෙරෙහි යම් විටක ඇලීමක් ඇති වෙන්නත් පුළුවන් මම මගේ කියලා පෙනුම වදන් සිතුවිලි හැසිරීම ඔස්සේ. අකමැති අරමුණ තුල තරහ වෛරය ගැටීම් ඇති වෙන්නත් පුළුවනි. එහෙත් ඔබේ කරුණාව ඔබේ මෛත්‍රිය ඒ ලෙසින් අඩු වැඩි වුණත් තමන්ගේ අයට වැඩිපුරත් අන් අයට අඩු වේගෙන යන ස්වභාවයක් ඇති වුණත් තථාගත බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය සියලු දෙනා කෙරෙහිම එක හා සමානයි. ඒ නිසා මහා කරුණා ගුණය හැටියට දැක්වුවා. එහෙමනම් අනුක්‍රමයෙන් හෝ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා මේ ධර්ම මාර්ගයේ දකින්න ඕන අනුපූර්ව ක්‍රමයෙන්. මහා සාගරයට යනකොට අනුක්‍රමයෙන් තමයි ගැඹුර සකස් වෙන්නේ. පහාරාද සූත්‍ර දේශනාවේ සඳහන් කළ අයුරින් අවබෝධයෙන් යුතුව මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරන විට ඒ අති ගම්භීර වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මය වැටහෙන්න පටන් ගන්නවා.
දහම පිළිබඳව පරමාර්ථ දේශනා පිළිබඳව යම් වූද මූලික දැනුමක් නැති වුණාම බුදුරජාණන් වහන්සේ යනු දුක ගැන දේශනා කළ දුකට කරන ආරාධනාවක් හැටියට ජීවිතයේ සතුටු වෙන්න තිබෙන අවස්ථාව පැහැර ගැනීමක් හැටියට දැනෙන්න පුළුවන්. එහෙත් තථාගත බුදුරජාණන් වහන්සේ හා ධර්මයේ මහා කරුණා ගුණයෙන් මහා ප්‍රඥාව ස්පර්ශ වෙනකොට ඒ කරුණාව තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ පවතිනකොට ජීවිතයේ ඇතිවන සැනසෙල්ල බොහෝමයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ හා සමාන මහා කරුණා ගුණයට බැරි වුණත් කරුණාවට එකතු වෙන්න ඕනේ. කුමද්ද කරුණාව යනු? පරදුක්ඛේ සති සාධූනං හදේ කම්පනං කරෝති इति කරුණා. අන් අයගේ දුකක් දුටු විටදී හදවතේ ඇතිවන කම්පනය උණු වෙන ගතිය කරුණාව හැටියට දැක්වුවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට හසු නොවුණු කෙනෙක් නැති තරම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට හසු වුණත් ඒ අය විසින් කර්ම ශක්තිය ප්‍රබල කොටගෙන නොමැත්තේ නම් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙන්න. ඒ පමණක් නෙමෙයි, ලෞකික ජීවිතයේ දියුණුවයි කියන ආහාර පාන ඇඳුම් පැළඳුම් ගේ දොර බෙහෙත් ආදී වශයෙන් මේ සියල්ලත් පින්වත්නි සැනහෙන්න පුළුවන් ආකාරයකින් ලබන්නත් පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද කුසල ශක්තිය පුණ්‍ය ශක්තියත් මතුවෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අපේ හිතට ස්පර්ශ වෙනකොට අපේ හිතේ නිවීමක් ඇති වෙනවා. ඒ කරුණා ගුණය පළමුවෙන් ඇති කරගන්න ඕනේ Tamanටමයි. ඔබ හිතනවා දේ ආත්මార్థකාමී හැඟීමක් කියලා. හැබැයිවටම නැහැ. Tamanගේ නිවහන භූමිය පිරිසුදු කර ගැනීම අසල්වැසි ගෙවල් වලට ගැටලුවක්ද? නෑ, එහෙම ගැටලුවක් විය යුතු නෑ. යම් විටක ඒ ඇස් සතුටු වෙන්න ඕනේ. අපේ අසල්වැසි පරිසරය බොහෝම ප්‍රසන්නව මලින් සුවඳින් සරසාගෙන පවත්වා ගන්නවා කියලා. අමනාප වෙන්න තරහ වෙන්න නෙමෙයි. එහෙත් ඔබේ වස්ත්‍ර ශුද්ධ පවිත්‍ර කරලා අපවිත්‍ර දෑ එහෙම නැත්නම් කුණු කසල ඒ අසල්වැසි ගෙවල් වලට දැමුවොත්, ඒ භූමියට දැමුවොත් අන්න එතන වැරදි. ඒ නිසා තමාට කරුණා කර ගැනීම යනු අන් අයට විපතක් වන ආත්මාර්ථකාමී හැඟීමක් නොවේ. දුර්ලභංච manussත්තං manussත්ත පටිලාභෝ දුර්ලභෝ. දුර්ලභව ලැබුව මේ මනුස්ස ජීවිතෙන් උතුම් ප්‍රයෝජනයක් ලබන්නට අවස්ථාවක් ඇති කර ගැනීමක් හැටියට ඒ කරුණා ගුණයෙන් ඔබට දකින්නට පුළුවන්කම ලැබෙන්න ඕනේ. තමාටම කරුණාවන්ත කෙනෙක් වීමයි පළමු කොට. ඒ අත්දැකීම තමන් ලබනකොට තමන්ට මොනතරම් හිතවන්තද කියලා. ගහනුවට බනිනවට නෙමෙයි, ඇස් පිහාටුවක තරම්වත්, පොල් කෙන්දක නූල් පොටක තරම්වත් වැරද්දක් මගේ ජීවිතයට වෙනවට අකමැතියි කියලා කැමති නැහැ කියන හැඟීම ඔස්සේ ලෝකයක් දෙස ඒ කරුණා ගුණය ඔබට ස්පර්ශ කරන්න පුළුවන්. ඒ අත්දැකීම ඔස්සේ මා සැපට කැමති, දුකට අකමැති, ඒ වගේම සියලු මිනිස්යෝද සැපට කැමති, දුකට අකමැති, ඒ හැම සුවපත් වේවා කියලා කරුණාවන්ත හිතකින් දකින්න පුළුවනි නම් කුරා කුහුඹියෙකුටවත් වරදක් වෙන්න එපා කියලා හිත පුරුදු කරන්න පුළුවන් නම් මනුස්ස ලෝකයේම මිනිසෙකුට දුකක් කරදරයක් ඇති වුණාම හිත කම්පිත වෙලා සරල වදනින් අප රටේ සංස්කෘතිය අනුව සඳහන් කළොත් හදවතේ උණු වෙන ස්වභාවයක් ඇති වෙනවා නම් ඒ කරුණා ගුණය මොනතරම් උතුම්ද කියලා ඔබට වැටහෙවි. ඔබට දැනෙන්නට පටන් ගනීවි. එහෙමනම් පළමුවෙන්ම තමන්ට කරුණාවන්ත වෙන්න ඕනේ. ඒ කොහොමද? ඔබ හිතනවද ඇඳලා පැළඳලා මිල මුදල් හොයාගෙන කොහොම හරි ඇස කන ආදී ඉන්ද්‍රියන් සතුට කිරීමයි මේ තමන්ට දක්වන කරුණාව කියලා කියන්නේ කියලා? හැබෑවටම නැහැ. මීට වඩා ගැඹුරින් දකින්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේදී උන්වහන්සේ ත්‍රිවිද්‍යා ඥාන ලැබුවා. පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමන් වහන්සේගේ සසර පිළිබඳව දුටුවා. වැඩිපුරම උපත ලබා ඇත්තේ සතර අපායේ. චතුප්පපාත ඥාණයෙන් සියලු සත්‍යයන්ගේ සසර පිළිබඳව දුටුවා. සියලු සත්වෝත් වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර අපායේ. පින්වත්නි, එහෙමනම් ඔබත් මමත් වැඩිපුරම අතීත සංසාර ගමනේ නරක තිරිසන් പ്രേත අසුර නම් වූ සතර අපායම ඉපිද අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. තිබ්බම් පච්චන භූතන් තියුණු ලෙස දුක් විඳලා තියෙනවා. සතුන් බවට පත් වෙලා, ගෙල සිඳලා ආහාර වලට ගන්නකොට, තවත් සතුකට ආහාරයක් වෙනකොට
ඇහැට පේන නොපෙනෙන සියලු සත්වෝ ගැන නුවණින් දකින්න. පින්වත්නි, අතීත සංසාර ගමනේ වැඩිපුරම සතර පායෙම ඉපදිලා දුක් විඳලා යම් විටක කල්ප ගණනාවක්. මේ ලැබූ මනුස්ස ජීවිතය මොනතරම් උතුම්ද වටිනවද? හැමේ පාට ගැනවත් උපතින් ලද කේශ කලාපයේ දත් දෙපළ පිළිබඳව ගැටලු ඇති කරගත යුතු නෑ. අසනීප නම් බෙහෙත් කරන්න ඕනේ. හැබැයිමයි. ඒකේ කිසි ගැටලුවක් නෑ. අසනීප නම් බෙහෙත් කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ පවා විනය පිටකයේ බේසජ්ජක් කන්දකේදී ඒ ගිලන් බවට ඇති කරගත යුතු බොහොමයක් ප්‍රතිකාර පිළිබඳව දක්වා තිබෙනවා. ඒට හේතුව සක්කාය දිට්ඨිය මම මගේ කියලා කාමභෝගී ජීවිතයක් පවත්වා ගන්න කියන අදහස නෙමෙයි. දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතයේ ලෞකික වශයෙන් සීලේ පිහිටලා අභිවෘද්ධියක් ඇති කරගන්නටත් ලෝකෝත්තර වශයෙන් ආධ්‍යාත්මික ජීවිතය තුළ අවබෝධ කරගන්නටත් කායික මානසික ශක්තියක් බ්‍රහ්මචාරී ජීවිතයක් අවශ්‍යයි. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ එසේ ඒ දේශනා කරනු ලැබුවේ බේතේත් පිළිබඳව. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා තිබෙනවා. පින්වත්නි, ප්‍රශ්නයක් අහන්න. ඔබ හිතෙන් පිළිතුරක් ගන්නට. ලෝකයේ මිනිස්යන්ගේ ජනගහනය කීයද මේ කාලය වන විට? සාමාන්‍යයෙන් කෝටි 700යි. එහෙත් සතර අපායෙන් අපහා සමග ජීවත් වෙන අපට පෙනෙන තිරිසන් ලෝකයේ කූඹි ගුලක කූඹින්ගේ ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? එක දවසකට මුහුදු වල මරණයටපත් වෙන ඒ මත්ස්‍යයන්ගේ මාළුවන්ගේ ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න පුළුවන්ද? ওই විදියට එළුවන්, හරකුන්, බැටළුවන් ආදී වශයෙන් මොනතරම් සත්වයන් ඝාතනය වෙනවද? පින්වත්නි, එක දවසකට ලෝකයේ මුහුදු වල ටොන් වලින් මිලියන 20ක් සාමාන්‍ය සංඛ්‍යා ලේඛන අනුව මරණයටපත් කරනවා කියලා ධර්ම කතා කියනවා. එහෙමනම් මිය දෙන තිරිසන් ලෝකයේ සතුන්ගේ ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. මා ඔබෙන් දහම් මනසිකාරයෙන් විමසන්න ආරාධනා කරන්නේ. අපට පේන්නේ තිරිසන් ලෝකයේ. තිරිසන් ලෝකයේ කූඹි ගුලක කූඹි ප්‍රමාණයක් ගණන් කරන්න බැරි නම් තිරිසන් ලෝකයේ මොනතරම්ද? ඒ වුණාට මනුස්ස ලෝකයේ හිස් ඔලු ගණන් කරන්න පුළුවන් කෝටි 700යි කියලා. කුමක්ද දැන් සිතෙන්නේ? ඇයි මම සතෙක් වුණේ නැත්තේ? නරකයෙන් ගැලවිලා නරකයේ කොටස් 136ක් 136ෙන්ම ඉවත් වෙලා බැහැර වෙලා പ്രേත විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් 4යි. නිජ්ජාම තන්නික කාලකංජික කුප්පිපාසික පරදත් උපජීවී. පරදත් උපජීවී කොටස පමණයි මනුස්ස ලෝකයේ පටන් අනුමෝදන් කරන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ, දුකෙන් අත් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිත් කිසිදු සත්‍යයකට දුකෙන් අත් මිදෙන්න බෑ. කෙසේ වෙතත් පින්වත්නි, අප්‍රමාණ කාලයක් සංසාර ගමනේ දුක් විඳලා මේ ලැබූ මනුස්ස ජීවිතේ මොනතරම් වටිනවද? ඒ උත්තරීතර අවස්ථාවක් අරමුණක් මේ ලබාගෙන තිබෙන්නේ. අප දැක්වූ උදාහරණය අනුව තිරිසන් ලෝකයේ සතුන්ගේ ප්‍රමාණය කූඹි ගුලක කොයිතරම්ද? ලෝකයේ මිනිස්යන්ගේ ඔලු ගණන් කොට කිව්වත් කූඹි ගුලක සිටින කූඹින්ගේ ප්‍රමාණය ගණන් කරන්න පුළුවන් නේද? ඇයි ඔබයි මමයි සතෙක් වුණේ නැත්තේ? ඇයි ඔබයි මමයි මිනිසෙක් වුණේ? තිරිසන් ලෝකයේ නොඉපද නැත්තම් නරක තිරිසන් പ്രേත අසුර කියන සතර පහෙන් ගිලිහිලා ඇයි මිනිසෙක් වුණේ? පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද බලවත් වූ කුසලයක ඵලය කියලා. පෙර කරන ලද බලවත් වූ කුසලයක ඵලය කියලා ටිකක්වත් හිතෙන්නේ නැද්ද පින්වත්නි? මනුස්ස ලෝකේ කෝටි 700ක් නම් වූ නරක තිරිසන් പ്രേත අසුර කියන ඒ තිරිසන් ලෝකයේ සත්ත්ව ප්‍රමාණයට ගමන් කළත් ලෝකයේම කෝටි 700 කියන්නේ අලංගු තබන්නවත් බැරි ඊටාම අල්ප වූ සංඛ්‍යාවක් නොවේද කියලා නුවණින් දකින්නේ. එහෙමනම් දුර්ලභව ලැබූ මේ මනුස්ස ජීවිතය අතීත සංසාර ගමනේ තිබ්බම් පච්චන භූතන් තියුණු ලෙස දුක් විඳලා ව්‍යසනම් පච්චන භූතන් මහසේ වසනයන්ට මුහුණ දීලා කටසි වඩ්ඩිතා මියදුණු මලසිරු වලින් මේ මහ පොළොවේ හැම බින් අඟලක්ම පෝෂණය කරලා අමාරුවෙන් ලබාගත්ත මේ මනුස්ස ජීවිතය මොනතරම් වටිනවද කියලා ඔබේ හිතවලට දැනෙනවද? මෙනෙහි කරන්න. අතොරක් නැතුව ආස්වාස ප්‍රස්වාස ඔස්සේ මම මගේ කියලා අරමුණු මගේ කරගන්න. ඔබට වැටහෙන වදනින්නම් මිල මුදල් ධන දහන්නේ මේව රැස් කරගන්න. රැස් කරගත්ත දේවල් නොපවත්වා පාත්ත ගන්න. මොනතරම් මිනිස්සෝ වෙහෙසෙනවද කියලා නුවණින් හිතන්න. ඔබේම වචන සඳහන් කළත් ඉන්න හිටින්න තැනක් තිබුණත් නිින්ද යන්නේ නැතිනම්
ගතට විසිතුරු වස්ත්‍රයක් ලැබුණත් හඳින්න තරම් හිතට හයියක් නැතිනම්, කුසගින්න නොදැනේ නම් මිහිරි ආහාර ඉදිරිපිට තිබුණත් ජීවිතයේ ඇති හැබෑම තේරුම කුමක්ද කියලා ඔබ ඔබෙන් අහන්න පුළුවන්. කල්යාණවන්තයන්ට දැනෙන්න පුළුවන්. බලාගත්තට බලාගෙන ඉන්නකොට කරන කියන දේවල් සිහියෙන් තොරව කටයුතු කරනවා වගේ දැනෙනකොට ඔබ ඔබේ ජීවිතයෙන් පලා යන්න හදනවා කියලා. මේ අපි කාගේත් කතාව. මිනිසා තමා තමාට කරුණාවන්ත වෙනව නම් දුර්ලභව ලැබුව මේ මනුස්ස ජීවිතයට සාධාරණයක් ඉටු කරන්න ඕනේ. මේ දුර්ලභව ලැබුව මනුස්ස ජීවිතයෙන් උතුම් වටිනාකමක් ගන්න ඕනේ. අන්න එතන තමයි තමා තමාට කරුණාවන්ත විය යුතුයි කියලා පළමුවෙන් දැක්වේ. පස්පව් දස කුසලයන්ගෙන් බැහැර වෙන්න ඕනේ. ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර, බොරුකින්, මදයට ප්‍රමාදයට හේතු වන මත් වතුර, රහමෙර මත් වතුර, මත්ද්‍රව්‍ය මේ දයන් වළකින මේ තමයි පංචශීලයෙන් පෙන්වා දෙන උතුම් ගුණාංග. ඒ වයින් වැළකීම, ප්‍රාණඝාත ආදීන් වැළකීම නම් වේමය. පින්වත්නි, එහෙමනම් අන්න ඒ පස්පව් හා දස කුසල් වලින් බැහැර වෙලා ලෝභාදී කෙලෙසුන් හැකිතා දුරට සංසිඳවා ගන්න තරම් කරුණාවන්ත බවක් Tamanට දැනෙන්න ඕනේ. පින්වත්නි, චුතියෙන් අනතුරුව එනම් මිය යාමෙන් අනතුරුව පටිසන්ධිය සකස් වෙනවා. අපි මනුස්ස ලෝකයේ කතාව ගත්තොත් අම්මා කෙනෙකුගේ ඍතු වීම, මව සහ පියාගේ දෙදෙනාගේ එකතු වීම, ගන්ධබ්බේකුගේ පැමිණීම එනම් චුතියෙන් අනතුරුව පටිසන්ධියක් ලැබීම. මෙන්න මේ ආදී වශයෙන් කලලයක් තුළ විඥානය සකස් වෙනවා. අම්මා ගත්ත ආහාරයේ ඕජාවෙන් ඒසා කලලය වැඩෙනවා. මිලවට බිහි වුණාට පසුව කුඩා කාලයේදී මව්තුමිය කිරි ලබා දෙනවා. ටිකෙන් ටික වැඩෙනකොට තමා තමාම පින්වත්නි ආහාර පාන, කබලින්කාර ආහාර, ඒ තමයි අපි සාමාන්‍යයෙන් කියන ආහාර. මේ ආදී වශයෙන් ආහාර ලබා දීලා පින්වත්නි උසමහත් වෙනවා. ජීවිතය ගැන හොඳ නරක තේරුම් ගන්න ඕනේ. ඕනම මොහොතක් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ලෙඩ දුක් දි รา ගෙන යාම, මරණය, අප්‍රියයන් එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, යමක් කැමති නම් ඒ දෑ නොලැබීම. කෙටියෙන් සඳහන් කරනවා නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නම් වූ ස්කන්ධ පංචකෙම අපි කැමති පරිදින්නේ, අපි කැමති පරිදි පවතින්නේ නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි. එනම් අනිච්ච දුක්ඛ අනත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත්ය. දැන් අපි අපේම ජීවිතය ගැන දකිනවා. සම්මුතියට කවල පොළ නාවල පිරිසිදු කරලා ඔබ නම් කැඩපත ළඟ දවසට කීප වතාවක් කැඩ බැලුවත්, පාදාන්තයේ පටන් හිස් මුදුන දක්වාම ගලපල බැලුවම රෝම කූපයක, දත් කැබැල්ලක, නිය කැබැල්ලක, සම් කැබැල්ලක, කෙස් ගසක තරම්වත් හැබැයි අයිතියක් මම මගේ කියන, හැබැයි අයිතියක් මම මගේ කියන මා කෙරේ පවතින්නේ කියලා හිතට දැනෙන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. ලෙඩ වෙනව දි รา ගෙන යනවා, ඕනම මොහතක මරණය පැමිණෙයි කියලා දන්නවා. වැඩි පිරිසක් දන්නවා. ඒ වුණාට මොලෙන් දැනගත්තට විඥානයේ තුල පුරුදු නොකිරීම නිසා හිතාගෙන ඉන්නේ අවුරුදු 300ක් ආයු තිබෙයි කියලා. හමුවීම හැමදාම මෙහෙමම වෙයි කියලා. පින්වත්නි, දකින්න ලෝකයේ තුල මම මගේ කියන දෘෂ්ටියෙන් උපාදානය කරගන්නවා. අර අනෝබෝධය නිසා. එහෙමනම් අවබෝධයට පැමුණුනොත් හටගන්න සියල්ලම හටගත්ත වගේම නැති වෙනවා කියලා සම්මත ලෝකයේ තුල තමා කෙරේ කරුණාවන්ත කෙනෙක් වෙනවා. ඉගෙනීම, රැකියාව, ඔබ විවාහය, දරුවෝ, ගේදර යුතුයකම් මේ සියල්ල සිද්ධ කළත් සීලේ පිහිටා සිද්ධ කරනවා. ඒට හේතුව මෙලොව උපත ලැබලා ජීවිතය වැඩෙනවා. පින්වත්නි, ඒ ගත කරන මේ ලබන ජීවිතයේ රැගෙන ආපු කර්ම දෝෂ තියෙනවා. තෘෂ්ණාව එනම් කර්මයේ තිබෙන නිසානේ උපත ලැබුවේ. පින බලවත් වීම නිසා මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා. නමුත් තෘෂ්ණාව මුළුමනින් ප්‍රහාණය වෙලා නැහැ. පින්වත්නි, චුතියෙන් අනතුරුව පටිසන්ධිය ලැබලා ඉන් අනතුරුව භවාංග වලට සකස් වෙනවා. අන්න එහි අනුසය ධර්ම බලවත් ලෙස යටපත් වෙලා තියෙනවා. මොනවද අනුසය ධර්ම? කාමරාගානුසය, පටිඝානුසය, දිඨානුසය, මානානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය වශයෙන් 7ක් දැක්වුවා. මේවා තමයි තෘෂ්ණාව හැටියට පැන නගින්නේ. අවිද්‍යාවෙන්, මෝහයෙන්, අනෝබෝධයෙන්, මුලාවෙන් කටයුතු කරනකොට සම්මත ලෝකයේ වස්තු මම මගේ කියලා හිතෙන් දැඩිව ගන්නවා. අකමැති තැන ගැටෙනවා, තරහ ගන්නවා. ප්‍රියයයි හිතින් අල්ලගත්ත, දෑතින් එකතු කරගත්ත වස්තු පවා
සංකත පණ ඇති පණ නැති සියල්ලම සංකත කියලා මුලදීම සඳහන් කළා. එහෙමනම් මේ සංකත වස්තුන්ගේ ලක්ෂණය කුමක්ද? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් දකින්න තිබෙනවා. පවතිනෝගේ වෙනස් වීමක් දකින්න තිබෙනවා. නැතිව යාමක් දකින්න තිබෙනවා. හට අරගෙන බිඳී නැතිව යනවා. එහෙමනම් සංකතයක් වූ මේ ස්කන්ධ පංචකයේ සංකතයක් වූ ඇසෙන් සංකත වූ රූප දැකලා චක්කු විඥාණයෙන් හඳුනා ගන්නකොට අවිද්‍යාව නිසා ඒ රූපයට මම කැමති. එහි ඇලෙනව බැඳෙනව හිතෙන් දැඩිව ගන්නවා. එයට මම අකමැති. තරහ වෛරය අමනාපයෙන් ගැටෙන පටන් ගන්නවා. ලෝභ දෝෂ නැවත නැවත සකස් වෙනවා. මෙන්න මේ නිසා මේ අවබෝධයෙන් යුක්තව සම්මතයේ තුල මම මගේ කියලා පැවැත්වුවත් පරම සත්‍ය වශයෙන් හිත පුරුදු කොට පවතින්නේ නේතම් මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවේමි. නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ. මගේ වසඟේ කිසිවක් පවතින්නේ නැහැ කියන අදහස මනාකොට සිත සිහිය පුරුදු කරන්නයි. පින්වත්නි, තමාටම තමා කරුණාවන්ත කෙනෙක් වන විට අර සංසාර ගමනේ පටන් උපදිනකොටම පටිසන්ධි විඥානයේ ඔස්සේ පැමිණිලා බලවත් ලෙස යටපත්ව පවතින කෙලෙස් අනුසය 7ක් හැටියට දැක්වුවා. මෙන්න මේ අනුසය ධර්ම අනවබෝධය නිසා ප්‍රිය අරමුණු වල ඇලීමත් මම මගේ කියලා හිතෙන් දැඩිව ගැනීමත් අකමැති අරමුණු වල ගැටීමත් තරහ වෛරයට අවස්ථාව සලසා දීමත් මෙන්න මේ මගට යොමු වුණොත් අර වඩාත්ම බලවත් ලෙස යටපත් වෙලා තිබෙන මේ කෙලෙස් මතුවෙන්න පටන් ගන්නවා. පරිඋත්ථාන ඒ වෙලාවේ මතුවෙනකොට දහම් දැනුම අවබෝධයේ ඔස්සේ අත්දැකීමක් තිබෙනවා නම් මේ කාමරාගය, මේ තරහව, මේ මානය, මේ දෘෂ්ටිය වැරදියට අල්ලගෙන තිබෙන මේ සැකය, මේ අවිද්‍යාව, මේ නැවත නැවත ඉපදෙන්න සැප විඳින්න ඕන කියන අස්කන්නාදී ඉන්ද්‍රයන් සතුට කරන්න ඕන කියන කැමැත්ත මේ ආදී වශයෙන් දැනගෙන සම්මත ලෝකයේ තුල සීලේ පිහිටලා ඉගෙනීම රැකියාව ඔස්සේ ධන දාන්නේ හොයාගෙන කටයුතු කරන හිත පාත්වන නමුත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු කවර හෝ පණ ඇති පණ නැති ඵලයක් වේද ඒ හේතුන්ගෙම විසිර යාමෙන් නැතිව යනවා. ඒ නිසා මේ කිසිදු වස්තුවක් මමයි මගේ ස්ථිරයි කියලා දැඩිව හිතෙන් ගන්නවත් ඇලෙන්නවත් අකමැතියි කියලා ගැටෙන්නවත් කිසිවක් නැහැ කියලා හිතවලට දැනෙන්න ඕනේ. එහෙම නොදැනුනොත් භාවිත හිතක් නොවේ අභාවිත හිත නිසා ඇලුනා බැඳුනා ගැටුණා විතික්කම ලෙස මේව ක්‍රියාත්මක වෙනවා. එහි නරක ප්‍රතිඵලය නම් අකමැති අරමුණු ඉදිරියේ ගැටෙනවා. කැමැති අරමුණු ඉදිරියේ පින්වත්නි රහසින් පවා පාපයට උමු වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨියෙන් රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයේ ස්වකීය කොට ගැනීම මම මගේ කර ගැනීම තමයි සක්කාය දිට්ඨිය. අනෝබෝධයේ අවිද්‍යාව නිසා සක්කාය දිට්ඨිය මුල් කරගෙන තමා මුල් කරගෙන අර කරුණා ගුණය නිසි අවබෝධයකින් තොරව මම මගේ කියලා ප්‍රාණඝාත කරන්නටත් පුළුවන්. මට ගැහුවා, මට දොස් කිව්වා, මගේ දේවල් උදුරගත්තා. නැත්තම් මගේ ආදරණීය අයට දොස් කිව්වා, කරදර කළා, බාධා කළා මේ ආදී වශයෙන් ප්‍රාණඝාත කරන්න පුළුවන්. සොරකම් කරන්න පුළුවන්. අසකන ආදී ඉන්ද්‍රියන් වර්ධවා සතුටු කරන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. මදයට ප්‍රමාදයට හේතු වෙන රහමෙර මත් අතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. පින්වත්නි, මේ සියලු අකුසල ධර්ම සිදුවීම නැවතත් භවය හදා ගැනීමට හේතුවක්. භවය සසර යනු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය ඔබ අප බොහෝ විට කියන්නේ ජීවිතය කියලා. ස්කන්ධ ජීවිතයේ හට ගැනීම. ඒ විසිර යාමට කියනවා මරණය කියලා. කායස බේදා පරං මරණ. විඥානයේ බැහැර වෙලා යනකොට ඒ ඇසුරු කළ වේදනා සංඥා සංකාරات ඉවත් වෙනවා. රූපස්කන්ධේ පමණයි පවතින්නේ. රසායනික ද්‍රව්‍යයක් නොයොදා අද දවසේ වුණත් කොතනක හෝ තිබුණත් උද්දුමාතක ඉදිමිලා ඒ වගේම නිල්වන් වෙලා අවසානයේ අපවිත්‍ර දැයින් වැසී යනවා. පණුවන්ගෙන් වැසී යනවා. මේ තමයි යථාර්ථයේ ජීවිතේ. මෙන්න මේ බව තේරුම් ගත්තේ නැතුව ඇලීම සහ බැඳීම ගැටීම ඔස්සේ පස්පව් දසකුසල් කරන්න යොමු වෙනවා. තමාටම අකාරුණික බව නේද මේ පෙන්눔 කරන්නේ. උපරිමයේ පින්වත්නි සම්මත ලෝකයේ තුල ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 100ක්. ටිකක් වැඩි වුණොත් අවුරුදු 110ක් වෙන්න පුළුවන්. එනමුත් මව් කුසේ පිළිසිඳගත් මොහොතේ පටන් වැඩෙන කාලයත් ඉපදුණු මොහොතේ පටන් තිබෙනවා කියන 100ක් හෝ 110ක් අවුරුදු කාලයේ ඕනම ආස්වාස ප්‍රස්වාසයක් ජීවිතයේ අවසන් මොහොත වෙන්න පුළුවන්. ඔබට ඇහෙනවනේ. ඒ නිසා
දීර්ඝ සංසාර ගමනේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ අනෝබෝධයෙන් ඇසට රූප, කණ්ඨ, ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි. සඩ් ආයතනයන්ගෙන් සඩාරම්මන මම මගේ කියලා දැඩි දෘෂ්ටියෙන් උපාදානය කරගත්තොත් අනුසේ ධර්මත් බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කාමරාගාදී කෙලෙස් වලටත් මතුවෙන්න ඉඩ සලස්සලා අලුතෙනුත් අකුසල ධර්ම එකතු කරගෙන සිතේ මහා කෙලෙස් කන්දක් ගොඩගසාගෙන මරණින් මතු ඔසවාගෙන ගිහිල්ලා බහා තබනවා වගේ බිම තබනවා වගේ සතර පායතනක උපදින්න පුළුවන්. ඔබට කාරුණික වුණේ නැහැ. ඔබට අකාරුණිකයි. මා මේ සඳහන් කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යනවා නම් මහා කරුණා ගුණය, මහා ප්‍රඥාව විස්පර්ශ වෙන්න ඕනේ. තමා තමාට කරුණාවන්ත කෙනෙක් වෙන්න. දැන් ඔය අත්දැකීම් ඔස්සේ ඔබ අන් අයටත් කරුණාවන්ත කෙනෙක් වෙනවා. දැන නම් කුරා කුහුඹීකටවත් මගේ සුස්මකින්වත් වරදක් වෙන්න එපා, වරදක් වෙන්නේ නැහැ කියන හිතක ඒ සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. ගුණබර අම්මා කෙනෙකුගේ, අපච්චි කෙනෙකුගේ කරුණා ගුණය මොන වගේද කියලා ඔබට දැනෙන්න ඕනේ. ගෙදරින් ආරම්භෙන්න ඕනේ කරුණා ගුණය. සත්පුරුෂ දෙමව්පියෝ දරුවෝ ගැන හිතුවේ කොහොමද? ඔබත් ගුණබර අම්මා කෙනෙක් නම්, අපච්චි කෙනෙක් නම් දරුවෝ ගැන මෙහෙම හිතන්න පුළුවන්. ඔබේ දෙමව්පියොත් ඔබ ගැන එහෙම හිතුවා කොහොමද? තමන්ට නොපෙනුණු ලෝකයේ මගේ දරුවන්ට පෙන්වලා දෙන්න. තමන්ට නොලැබුණු සැප සම්පත් දරුවන්ට දෙන්න. තමන්ට නොලැබුණු උගත්කම දරුවන්ට දෙන්න. තමන්ට වඩා ඉහළ තැනකට ගෙනින්න. මගේ දරුවෝ වෙනුවෙන් කියලා දෙමව්පියන්ගේ කරුණා ගුණයත් එක්ක දරුවන් වෙත සිත පවත්නවා. ගෙදරින් අම්මා කෙනෙකුගේ කරුණා ගුණය නිසා ලේ කිරි බවට හැරුණ කියලා හිතවලට දැනෙනවා. සත්පුරුෂ තාත්තා කෙනෙකුගේ, අපච්චි කෙනෙකුගේ කරුණා ගුණය නිසා රාජමජ්ජන් සුපතිට්ටං රජුම් මැද මගේ දරුවා පිහිටවන්න ඕනේ කියලා. ඉන් අදහස් කළේ උගතුන් මැද උගතෙක්, ගුණවතුන් මැද ගුණවතෙක්, නැනවතුන් මැද නැනවතෙක්, වියතුන් මැද වියතෙක්, සත්පුරුෂයන් මැද සත්පුරුෂයෙක් කරන්න ඕනේ කියලා. ගුණබර තාත්තා කෙනෙකුගේ, පිය කෙනෙකුගේ, අපච්චි කෙනෙකුගේ හදවතේ හැඟීම. දෙමෝපියන්ගේ ජීවිත තුළින් කරුණා ගුණය දුටුවා. ලොකු මහත් වෙනකොට, රටේ ලෝකේ ගමන් කරනකොට කවුරු ලං වෙලා සිය ගණනින් නුඹට මම කැමතියි කියලා වදනින් පැවසුවත් ජීවිතයේ මුලින්ම නුඹ මගේ වස්තුව හදවත ඇස කියලා කතා කළා නම් ඒ ගුණබර අම්මා කෙනෙකුයි, අපච්චි කෙනෙකුයි ලෝකයේ ගමන් කරනකොට මොන වස්තු මුණ ගැහුණත්, අතමිට මොළ වෙන්න මිල මුදල් ලැබුණත්, දිවට මොනතරම් රසයක් කිරි මොනතරම් රස දැනුණත්, පුංචි සංදියේ පටන් ගුණබර අම්මා කෙනෙකුගේ, පිය කෙනෙකුගේ ලැබුණු උණුසුම, අම්මාගේ ලැබුණු කිරිවල රසය මොන වගේද කියලා දැනෙනවද? අම්මා තාත්තා පිළිබඳව කරුණා ගුණය මතුවෙනකොට මේ ලෝකේ හැම අම්මා කෙනෙක් වගේ තමන්ගේ මවුට ටිකක් වයස වැඩි වුණත් අඩු වුණත් මාතු මත්තිසු මාතු චිත්තං උපට්ඨපේත. අම්මා කෙනෙක් දැස බලනවා වගේ දකින්න හිතට දැනෙනවා. බගිනි මත්තිසු බගිනි චිත්තං උපට්ඨපේත, සොහයුරිය දැස බලනවා වගේ බලන්ට හිත කියනවා. පාට මොකක් වුණත්, රට ජාතිය මොකක් වුණත්, සංස්කෘතියට කුමක් වුණත්, ඇඳුම පළඳ කුමක් වුණත්, සැපට කැමති, දුකට අකමැති මම වගේම තවත් මනුෂ්‍ය රත්නයක් නේද කියලා හිතට දැනෙන්න පටන් ගන්නවා. පින්වත්නි, ජීවිතය ගැන ගැඹුරින් දකින්න. දීතුමත්තිසු දීතු චිත්තං උපට්ඨපේත, දුවෙක් වගේ හිතට දැනෙනවා. අම්මා අපච්චි වගේ, සොහයුරිය දුවෙක් පුතෙක් වගේ හැබෑවටම මම වගේම මිනිස්සෙක් නේද කියලා හිතට දැනෙනවා. ඔබ කියාවේ. ධර්මයට පුරුදු නොකළොත් ඔබ කියාවේ. අපි කොච්චර හොඳ වුණත් නපුරු ලෝකේ මොනතරම් දේවල් තියෙනවද? එළියට බැහැලා බලන්න ඕන සමහර මිනිස්සු හැසිරෙන විදිය කොහොමද කරුණා ගුණය පතුරවන්නේ කියලා හිතෙන්න පුළුවන්. නපුරු ලෝකේ කවදත් තිබුණා. බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළුපු ලෝකයේ අමතක වෙන්නේ නැහැ. මුඩුමහන වසලය කියලා බැන වැදුණු අක්කෝස බාරද්වාජගේ බැනුම් ඒ වදන් අමතක කරන්නේ නැහැ. තරහින් වෛරෙන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ බැනුම් නාහපු කෙනෙක් හොයාගන්න බෑ. නින්දා වලට මුහුණ නොපාපු කෙනෙක් හොයාගන්න බෑ. ධර්මයේ පැහැදිලි කළානේ. ලාභ ආයසස නින්දා ප්‍රශංසා සැප දුක් කෙරෙහි මදහස් සිතින් උපේක්ෂාවෙන් දැක ගන්නට හිත පුරුදු කරන්න ඕනේ කියලා ලෝකයේ ස්වභාවය. ඒ නිසා නපුරු ලෝකේ අදත් තිබෙන්න පුළුවන්. නපුරු ලෝකෙන් ආරක්ෂා වෙනවා. අවශ්‍ය තැන නීතිය පිහිටක් ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු වෙන එනමුත් ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති. කය ගිලන් වුණත් ප්‍රතිකාර කරනවා. කය ගිලන් වුණත් හිත ගිලන් කරගන්න නැතුව සමාහිත හිතක් ඇති කරගන්න
අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන ඔබට මට පුළුවන්ද? ඒ මහා කරුණාව මහා ප්‍රඥාව ඔස්සේ ලෝකයට කරුණා මෛත්‍රිය දක්වනවා. නපුරු ලෝකයේ හැකිනම් කරුණාවෙන් කියලා දෙනවා. පරිස්සම් වෙනවා. අපිට කළ හැකි යමක් වෙනවා. කටුපිල පතක් මහ පොළොවේ තිබෙනවා කියලා ගමන නතර කරන්නේ නැහැ. ගැඩලි ගොඩලි භූමිය පුරා තිබෙනවා කියලා අපේ ගමන නතර වෙන්නේ නැහැ. සෙරෙප්පු දෙකක් සපතු දෙකක් පැලඳගෙන වැසි නම් කුඩයක් ලාගෙන කුඩයක් ඔසවාගෙන ගමන යනවා. ජීවිතයත් ඒ වගේ. ලෝකේ සුන්දර මිනිස්සුયો සත්පුරුෂ මිනිස්සුયો ඒ වගේම නපුරු මිනිස්සුયો තියෙන්න පුළුවන් සුවඳ ඇති මල් වගේම කටුපිල පතක් තිබෙනවා වගේමයි. එහෙත් බාධාවන්ගෙන් වැළකීලා හිත නපුරු කරගන්න නැතුව පදුට්ට චිත්ත කරගන්න නැතුව හදාගත්ත පසන්න චිත්ත බුදුරජාණන් වහන්සේ නම් වූ මහා කරුණා ගුණය මහා ප්‍රඥා ගුණය හිත තුළ දරාගෙන පසන්න චිත්තයකින් සිතකින් අපි අපේ ගමන යනවා. අපේ හිත දැඩි ආසාව අභිජ්ජා තරහ වෛරය ක්‍රෝධය මේ කෙලෙස් වලින් බැහැර කරගෙන අපේ මග ලෞකික ජීවිතය ගමන් කරනවා. ඒ කිව්වේ ඉගෙනීම උසස් අධ්‍යාපනය ඔබ අභිමත පරිතීර්ණය වෙනවා විවාහය දරුවෝ ගෙදර පවුලේ පටන් ලෝකයේ කවරෙකුට නමුත් යම් සේවාවක් යුතුයකම සිද්ධ කරන්න ඕනේ කියලා මහ පොළේ පය ගහලා ජීවත් වෙනවා නම් මහ පොළොවටවත් බරක් නොදෙනෙන ණයක් නොවෙන්න ණය කරුවෙක් නොවන ජීවිතය පාත්තන්න ඕනේ කියලා පිටවලට දැනෙන්න පටන් ගන්නවා. වෙහෙස මහන්සියල මිල මුදල් හොයාගෙන ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් නිවාස යාන වාහන මේවා මිලට ගත්ත කියලා කිව්වත් ලෝකේ අපි කවුරුත් ඕනෝන්ට උපකාර වෙන්න ඕනේ නේ. මිල මුදල් තිබුණත් ආහාර නිෂ්පාදනය අවශ්‍යයි. ඇඳුම් පැළඳුම් බෙහෙත් අවශ්‍යයි. මේ හැම දෙයක්ම හිතලා බලන්න. අපි ඕනෝන්ට උපකාර වෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ම සත්පුරුෂ මිනිසෙක් වෙලා ලෝකේ පැවැත්මට කරුණාවෙන් පිහිට වෙන්න ඕනේ. මේ මොනතරම් සාධාරණද කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා සියලු සත්‍යෝම සුවපත් වෙත්වා නම් වූ තථාගත බුදුරජාණන් වහන්සේ මෛත්‍රියේ පටන් පෙන්වූ ඒ අනන්ත කරුණාවෙන් දේශනා කළ ධර්මය අපේ ජීවිතයට ගලපා බලන්ට ඔබට ආරාධනා කරනවා. එහෙමනම් පෞල් පරිසරයෙන් ආරම්භ කළ කරුණාව කිසිදු වෙනසකින් තොරව හිතවත් අහිතවත් තමන්ට ප්‍රයෝජන හෝ නොමැති දැන හඳුනන හෝ මුල් වතාවේ දුටුවත් මේ ලෝකයේ කවර මිනිසෙකුට නමුත් මිනිසයන්ට පමණක් නෙමෙයි කුරා කුහුඹින්ට පවා කර්ණිමෙත සූත්‍රයේ සඳහන් කළා වගේ පින්වත්නි දුටු නොදුටු ළඟ හෝ දුර සිටින මේ ආදී වශයෙන් සියලු සත්‍යයන් කෙරේ සමසිතකින් මෛත්‍රිය පතුරවන්නට තරම් හිතක් මහා කරුණා ගුණයෙන් පිරිපුන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන තැනක හිතේ පවතින්න ඕනේ. දැන් ප්‍රඥා ගුණයත් ස්පර්ශ වෙන්න ඕනේ. ඒ තමයි මුලින් සඳහන් කළා වගේ සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංස්කාර ධර්මයෝ දුක මත පිහිටලා. අඬන්න වැළපෙන්න නෙමෙයි. ජීවිතයේ යථාර්ථය මෙයයි. දුක අපි කැමැති පරිදි මේ ලෝකයේ කිසිවක් පවතින්නේ නැහැ. ඒ බව තේරුම් අරගෙන සම්මතය තුළ සීලෙන් කටයුතු කරන්නට කියලා ආරාධනා කළා. දුක්ඛ නිර්මාණය වෙන්නේ අනවබෝධය ඔස්සේ. හටගත්ත දේවල් හටගත්ත වගේම නැති වෙනවා කියලා අනවබෝධයෙන් මම මගේ කරගත්තම දැනුම තිබෙනවා. කවුද නොදන්නේ ලෙඩ වෙනවා කියලා, මහලු වෙනවා කියලා, මියදිනවා කියලා, මේ සියල්ල ඕනම මොහොතක දාලා යන්න වෙනවා කියලා මොලේ දැනුම තියෙනවා. හැබැයි හිත තුළ ප්‍රඥාව අවබෝධය පුරුදු නොකලම හිතාගෙන ඉන්නේ යම් විටක ඒ අරමුණේ කටයුතු කරනකොට මේක මගේමයි සදාකාලිකයි කියලා. හිත නොරිදා අහන්න සමහර කෙනෙක් හිතියෝ හොඳින් බැරි නම් නරකින් හරි කියලා. ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හරි මේ දේ ලබන්න ඕනේ මගේ ලෝකේ එතකොට සම්පූර්ණ වෙයි කියලා. නැහැ. රෝම කූපයක තරම්වත් හැබැයි අයිතියක් අයිති නැති ශරීරයක් දරන අපි බාහිර වස්තුවක් සදාකාලික කරගන්නේ කොහොමද? සියල්ල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා කියන අවබෝධය හිත පුරා දැනෙන්න ඕනේ. ඒ තමයි ධර්මයේ පැහැදිලි කළේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්. ලොව හට අරගෙන බිඳී නැතිව යනවා උපේක්ෂාවෙන් සමාහිත හිතෙන් සෝවත්තිකෝ පීතිගමනියෝ සුවසේ නිරාමිස ප්‍රීතියකින් අපි ජීවිතය පවත්වනවා. උපත හා සමගින් මරණය පැමිණ තියෙනවා. ඕනම මොහොතක් අවසන් මොහොත වේ. කර්ම සකස් වීම නිසා සත්වයෝ භවයෙන් භවයට ඉපදෙමින් මරණයට පත් වෙමින් යනවා. අවිද්‍යාව නිසා පව් සිදු කරගෙන දුගතියේ උපදිනවා, සතර පායේ උපදිනවා. ටික ටිකවත් අවබෝධය කරගත්තොත්
අකුසල කර්ම බැහැර කළ හැකිතාන්තුට කුසල කර්ම නිසා සුගතිය උරුම කරගන්නවා. එහෙත් එයත් පින අවසානයේ නැවතත් දුගතියට වැටෙන්න පුළුවන්. පැහැදිලිවම අකුසලයෙන් බැහැර වෙනව දුගතිය වළක්ව ගන්නවා. සුගතිය උරුම කරගන්නවා සම්‍යක් දෘෂ්ටිකව. එනමුත් පින අවසානයේ සුගතියෙන් නැවතත් දුගතියට වැටෙන්න පුළුවනි නම් සදාකාලික සැපත් තිබෙනවද? මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී නිදහස් වෙන්න තිබෙනවා. ඒ තමයි රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ, කම්මක්ඛයෝ, තණ්හක්ඛයෝ, රාග දෝස මෝහ මුළුමනින්ම ඡය කිරීම. කර්මය මුළුමනින්ම ඡය කිරීම, අවසානයේ තෘෂ්ණාව මුළුමනින්ම බැහැර කිරීම සදාකාලික සුවයයි. තථාගත බුදුරජාණන් වහන්සේ නම් වූ මනුෂ්‍ය රත්නය ලෝකයේ කලින් කලට දුර්ලභව පහළ වෙනවා. බොහෝ ජනයාට දෙව් මිනිසුන්ට හිතසුව පිණිස අර්ථය පිණිස ඔබ මම සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්නේ නම් මහා කරුණාවත් මහා ප්‍රඥාවත් අපේ හිත් පුරා ස්පර්ශ විය යුතු වෙනවා. අපේ ජීවිතයට අනුක්‍රමයෙන් පුරුදු පුහුණු වී තියෙනවා. අන්ධබාල පුතුජන ස්වභාවයෙන් අනවබෝධයෙන් ඇලීම ගැටීමට යොමු නොවි, කල්යාණ පෝතුජන ස්වභාවයෙන් සීලේ පිහිටල සම්මත ජීවිත පවත්තලා සෝතාපන්න නොවුනත් සසරට බැඳ තබන දස සංයෝජන වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන මුළුමනින් බැහැර වීමයි සෝවාන් වීම. ශ්‍රෝත කෙලෙස් සයුර සැඩපහර තරණය කරලා එතරට යාම සෝතාපන්න. ඒ ස්වභාවයට තවමපත් නොවුනත් ඒ මගට පිළිපන් ශ්‍රාවකයෙක් යන අදහසින් චුල්ල සෝතාපන්නසේ ජීවිතේ පැවැත්වුව සෝතාපන්න වෙන්න පුළුවන්. සීලේ සමාධියේ ප්‍රඥා දියුණු කරගෙන සම්‍යක් දෘෂ්ටිකව සුගතියක් උරුම කරගන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ හෝ දෙව්ලොවක් ධ්‍යාන වැඩුවොත් බඹලුවක් කෙසේ වෙතත් ලෝකෝත්තර දහමටම හිත යොමු කිරීමෙන් රාගාදී කෙලෙසුම් බැහැර කිරීමෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි සදාකාලික නිවීම වෙන්නේ. දුකටපත් වෙලා හඬ වැළපෙනවට වඩා සතර පාය ඉපදිලා කල්ප ගණන් දුක් විඳිනවට වඩා මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම් මනුෂ්‍ය රත්නය දෙසූ මේ ශ්‍රී සද්ධර්මයේ නුවණින් හිතා බලන්නට ආරාධනා කරමින් දායකත්වයේ ඉසුළු ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්බන්ධ පින්වත් වූ ඔබටත් මේ සඳහා අපට ආරාධනා කළ ගයාන් මහත්මානම් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් රටවැසි ලෝවැසි ඔබ සැවම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයක් නොඅඩුව ලැබ හැම සැනසෙත්වා. ඔබ හැම නමින් මියදුණු සියලු ඥාතීන්ටත් තම තමනටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි. උතුම් වස්සානේ සැබෑ බුදු වදනේ දහම් අමාවැස්සෙන් ඔබ සිත් සතන් නිවා සනහාලනු පිණිස ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විසින් ශ්‍රද්ධා භක්ති පූර්වකව පිරිනමනු ලබන මාහැඟි ධර්ම දානමය පින්කමකි.